नमस्कार। नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्दस्से बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं भवन्ति पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दट्ठाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्दिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेत नमस्कार वेवा बुදුරුවනට समधा बुදු හිමි සරණ යමි नमस्कार वेवा දම්රුවනට समदा सदहं शरण यामि नमस्कार वेवा संगरुवनट समदा महासंग शरण यामि नमस्कार वेवा තුනුරුවනට समदाति सारण शरण यामि साधु 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 श्रद्धावंत පින්තුනි අද දවසේදී මාර්තු මාස ධර්ම දේශනාව සඳහා හිලාවතරණීය තරුණ සමූහය විසින් සංවිධානය කරනු ලබන ඒ වැඩසටහනේ දායකත්වයෙන් කටයුතු කරන්නේ JAM මලින්ද ජයකොඩි මහත්මයා
ඒ වගේම පවුලේ සියලු දෙනා එකතු වෙලා. ඉතින් මං හිතන්නේ හිලාවතරණී තරුණ සමූහය බොහෝ කාලයක් මුළුල්ලේ මේ වගේ ධර්මදේශනාමය වැඩසටහන් වගේම ජාතික ආගමික වශයෙන් වටිනා වැඩසටහන් සංවිධානය කරමින් තරුණයින් විදිහට මහඟු ආදර්ශයක් සපයමින් මේ කරන වැඩපිළිවෙල ගැන අපි අතිශයින්ම සතුටටපත් වෙනවා. පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකාව වශයෙන් තබා ගන්නට යෙදින්නේ ඉවසීම ගැන. ඉවසීම පිළිබඳව. පිළිතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන්ති පරමන් තපෝ තිතික්කා. ඉවසීම තමයි පරම තපස කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ යම් කෙනෙක් මේ සසරින් නිදහස් වෙන්න කැමති නම් ඒ කෙනා තුළ අනිවාර්යෙන්ම තිබිය යුතු අංගයක් තමයි ඉවසීම කියලා කියන්නේ. දැන් බලන්න අද ලෝකයේ දිහා බලනකොට ඔබ දන්නවා මේ දවස්වල ප්‍රධාන මාතෘකාව තමයි මොකක්ද? තුන්වන ලෝක යුද්ධයකට මේ ලෝකේ ගමන් කරයිද? දැන් අපි දැක්කා ඊයේ වෙනකොට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කරනවා කියලා නිවේදනය කරලා ඒ සටන් ආරම්භ කරමින් පවතිනවා. ඉතින් එහෙමනම් මේ ලෝකයේ පුරාම දකින්න ලැබෙන මේ යුද්ධය කියන කාරණාව ගත්තත් එහෙම නැත්නම් මොකක් හරි අර්බුදයක් ගත්තත් ඒ සෑම ප්‍රශ්නයකම මුල සොයලා බැලුවොත් එහෙම මොකක්ද නැත්තේ? ඉවසීම. දැන් බලන්න රුසියාවත් යුක්‍රේනියත් අතර යුද්ධයක් ආරම්භ වෙනකොට ඒ රටවල් වලට පක්ෂපාතී රටවල් ඒ රටවල් වලත් එක්ක එකතු වෙලා ඒ යුද්ධයට සම්බන්ධ වෙනවා. බලවත් රටවල් විසින් ඔබ දන්නවා දැන් රුසියාව චීනීය උපකාරීත්වයත් එක්ක ආධාරත් එක්ක තමයි මේ යුද්ධයට දැස්ති වෙන්නේ. ඒ වගේම යුක්‍රේනිය නේටෝ සංවිධානයේ හරහා ඇමරිකාව ආදී බලවත් රටවල් තව පැත්තකින් එකතු වෙලා තිබෙනවා. එහෙනම් බලන්න මේ බල අරගලයත් එක්ක ඇතිවන්නා වූ යුදමය කෝලාහල තත්ත්වයට පින්නතුනි මූලිකම හේතුව විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ මේ ඉවසීම නැතිකම. දැන් බලන්න සමහරට පුංචි යුද්ධයකින් පටන් ගන්න තිබිච්ච එකක් බලවත් රටවලුත් එකතු වීම නිසා අන්තිමේදී මේක ලොකු ලෝක යුද්ධයක් මට්ටමටම යන තත්ත්වයක් යුද විශ්ලේෂකයෝ එහෙම නැත්නම් ඒ විචාරකයෝ මේ අවස්ථාව සඳහන් කරනවා. එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ පින්නතුනේ මේ සියලු කාරණාවලට හේතු භූත වෙන කාරණාව වන ඉවසීම නැතිවීම හේතු කොටගෙන අද වර්තමාන සමාජය තුළ ගෝලීය වශයෙන් විතරක් නෙවෙයි පෞල් මට්ටමින් ඉඳන් පෞල් ඒකකයේ ඉඳන් මේ බරපතල සමාජ ව්‍යවසනයේට හේතු සාධක වෙච්ච කාරණාව විදිහට අපිට ඉවසීම අඳුන්වන්නට පුළුවන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ බෝධිසත්ව අවදියේ ඉඳන්ම මෙන්න මේ කාරණාව පාරමිතාවක් විදිහට පුරුදු කරපු දෙයක් තමයි කන්ති පාරමිතාව කියලා කියන්නේ. දැන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දස පාරමිතාවන් අතරින් කන්ති පාරමිතාව කියලා කියන්නේ ඉවසීම ගැන බුදුරජාණන් වහන්සේ සසරේදී පාරමිතාවක් විදිහට පුරුදු කරගත්තු ආකාරය. ඉතින් එහෙමනම් අපි බැලුවොත් එහෙම මේ ඉවසීම කියලා කියන්නේ බෝධිසත්වයන්න් වහන්සේලා ඒ සම්බුද්ධත්වයේ උදෙසා කරන ලද පාරමිතාවන්ගේ
මුදුන් පැමිණීමක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා උපපාරමිතාවක් විදිහට මේ ඉවසීම පුරුදු කරලා පසේ බුද්ධත්වයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම මහරහතන් වහන්සේලා පාරමී වශයෙන් පුරලා කල්ප ගාණක් ඒ පාරමිතා ධම්ම මුදුන් පැමිණීමක් විදිහට ඒ ඉවසීමේ පාරමිතාවක් විදිහට පුරලා ඒ සසර නිදහස් වීමක් විදිහට ධර්මයේ සඳහන් වෙනවා. එහෙනම් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් මෙන්න මේ කාන්ති කියන පාරමිතාව එහෙම නැත්නම් ඉවසීමේ පාරමිතාව පින්නතුනි මුදුන් පැමිණීම නිසාමයි කෙනෙක් සසරෙන් නිදහස් වෙන්න හේතු වෙන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ කොයිතරම්නම් මේ ඉවසීම අපි තුල තියෙන්න ඕන වැදගත් කාරණාවක් වශයෙන්. ඒ වගේම තමයි පින්නතුනි අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසරේ ශාන්තිවාදී තවුසානන් වෙලා ඉපදුණු ජීවිතයේදී ඔබ සමහරට අහලා ඇති කොයිතරම්නම් මේ ඉවසීම පුරුදු කළාද කියලා. අපි කෙටියෙන් ඒ සිද්ධිය සලකලා බැලුවොත් එහෙම ඔබ හිතන්න ශාන්තිවාදී තාපසයන් කියලා කියන්නේ 이르දිමත් තාපස කෙනෙක්. ඉතින් ওই තාපසයා දවසක් ඒ කලාබු කියන රජුරුවන්ගේ උද්‍යානයේට පැමිණුණා සමාධියෙන් වාසය කරන්න. ඉතින් දවසක් කලාබු රජුරුව තමන්ගේ ඒ පරිවාරය ඒ තමන්ගේ බිසවන් වරුන් එක්ක උයන් කෙලියට පිටත් වුණා. මේ උයනට. ඉතින් කලාබු රජුරුව ඒ අල්ලාප සල්ලාපේ ඒ බිසවරුන් සමග ගත කරනකොට ටික වෙලාවකින් මහන්සියරත් එක්ක අර පරිවාර බිසවකගේ එකෙහි නිින්ද ගියා. ඒ අතරතුරේදී අනිත් බිසවරුන් කල්පනා කළා රජුරෝ නිදාගත්ත වෙලේ තමයි අපිට පොඩ්ඩක් විවේකීව අවර්ට මේ සිරිනර බණ්ඩ පුළුවන්. ඒ නිසා අපි පොඩ්ඩක් වනේ ඇතුළට යමු කියලා මේ අය පිටත් වුණා. හැබැයි අර රජුරෝ එකේ හිටපු බිසවට අර පිටසත් එක්ක යන්න නොහැකි වූ නිසා ඔබ දන්නවා හොඳ කළ නොහැකි ලෙඩක් තියෙනවා අපි හැමෝටම. මොකක්ද? ඉරිසියාව ඇති වුණා. අර බිසවරුන්ගෙන ඉරිසියාවක් ඇති වුණා. අනේ අර ගායනා මේ හොඳට දැන් විනෝද වෙනවා ඇති. මට තමයි මේ රජුරෝ නිසා ඒ අවස්ථාව නැතුනේ කියලා මෙයාට ටිකක් මේ ඉරිසියාවෙන් තරහ ගිහිල්ලා හිටියේ. ඉතින් මේ බිසව කල්පනා කළා එහෙනම් රජුරෝ ටිකක් නිදාගෙන අවසන් වයින් පස්සේ මම මේ රජුරුවන්ව ඇහැරවනවා. ඉතින් මෙයා මොකද කළේ? කකුල ගස්සලා රජුරුවන්ව එකපාරටම ඇහැරෙවුවා. රජුරුව කලබල වුණා. මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ කියලා එකපාරටම අවදි වුණා. අවදි වෙච්ච ගමන්ම වටපිට බලනකොට අනිත් බිසවරු පේන්නේ හිටියේ නැහැ. ඊට පස්සේ අර බිසව කියනවා මොකක්ද? රජතුමනි බලන්න ඔබතුමා ඉන්නවද කියලා ගානක්වත් නැහැ අනිත් බිසවරුන්ට. ඔබතුමාට නිින්ද ගියා විතරයි. අන්න ඒ අය 이르දිමත් තාපසයෙක්ගෙන් බණ අහන්න ගිහිල්ලා කියලා අර රජුරුවන්ව අවිස්සෙන විදිහට කලබල වෙන විදිහට ප්‍රකාශයක් කළා. ඒ වෙලාවේදී පින්නතුණි අර කලාබු රජුරුවන්ට බොහෝම ආවේගශීලීව ප්‍රකෝපකාරී විදිහට හැසිරෙන්න පටන් ගත්තා. රජුරුව වහාම ගියා ඒ තාපසය ළඟට. ගිහිල්ලා මොකද කළේ? ඒ තාපසය නුඹ මගේ බිසවරුන් එක්ක කුමක් කරන්නේද කියලා අසා සිටියා. ඊට පස්සේ තාපසතුමා කිව්වා රජතුමනි මම මේ බිසවරුන්ට ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරන්න මගෙන් අවසරයක් නැතුව මගේ බිසවරුන්ට එහෙම කරන්න ඔබට අයිතියක් නැහැ කියලා කලබලෙන් ආවේගශීලීව මොකද කළේ?
අර තාපසයාට රජමාලිගාවට එන්න කියලා නියෝග කරලා රජුගේ මාලිගාවට ඒ උසාවි කටයුත්තට පිටත් වුණා. ඊට පස්සේ මොකද කළේ? අර ශාන්තිවාදී තාපසයා බොහෝම ඉවසීමෙන් කලබල නැතුව රජමාලිගාවට වැඩියා. වැඩලා ඒ වෙලාවේදී රජුරෝ රාජ පුරුෂයන්ට නියෝග කරනවා මේ තාපසයාට කස පහර 1000ක් දෙනු කියලා. පින්නතුනි මේ වෙලාවේදී අර තාපසයාව ශාන්තිවාදී තාපසතුමාව එල්ලලා කස පහර 1000කින් දඩුවම් කළා. අර ඒ කස පහර 1000ක් විඳවලා අවසානයේදී ඒ ශාන්තිවාදී තාපසයාව එහෙම්මම ඇදගෙන වැටෙනවා. ඇයි? මුළු ශරීරයේම කස පහරවල් වලින් ලේ වැగిරෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ තාපසතුමා කියනවා මහරජ සුවපත් වේවා. මට කසෙන් තැලූ අයත් සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී රජුරෝ හිතුවා දැන් නම් තාපසයා හොඳටම මට්ටු වෙලා ඇති කරපු වැරද්ද නිසා කියලා. ඊට පස්සේ රාජපුරුෂයන්ම ගෙනලා අහනවා දැන් මොකද තාපසතුමා කියන්නේ කියලා. ඊට පස්සේ කියනවා මහරජ සුවපත් වේවා මට කසින් තැලුව අයත් සුවපත් වේවා කියලා ආශිර්වාද කළා කියලා. ඒ වෙලාවේදී පින්නතුනි රජතුමාට තවත් තරහ යනවා. ඇයි එයාට අවශ්‍ය උනේ මේ තාපසතුමාට දඩුවමක් කරන්න. දැන් අර ඉවසීම නිසා මොකද උනේ? කලබල නොවුණු නිසා රජතුමා කල්පනා කළා එහෙනම් මේ දඩුවම වැඩක් නැහැ. ඒ තව කෙනෙක්ට ඒකෙන් පීඩාවක් නැත්නම් පින්නතුනේ ඒක දඩුවමක් වෙන්නේ. දැන් ඔබ හිතන්න ඔබ යම් කිසි කෙනෙක්ට ගහනකොට බනිනකොට ඒ අය ඔබට පෙරලා ගහන්නේ නැත්නම් බනින්නේ නැත්නම් කලබල වෙන්නේ නැත්නම් ඔබට ඒකෙන් සතුටක් තියෙනවද? නෑ නේ. ඇයි? හේතුව ඒ අය ඔබට අවශ්‍ය විදිහට කලබල වෙන්නේ නැතුව කටයුතු කළොත් එහෙම ඒ අයට ඒක දඩුවමක් වෙන්නේ නැහැ. ඉතින් අර තාපසතුමා මහරජ සූපත් වේවා දඩුවම් කරපුවා සූපත් වේවා කියලා කියනකොට රජතුමා කල්පනා කළා මේ මිනිස්යාගේ ඉවසීම කොයි වෙලාවකදී හරි නැති වෙන්නේ නැතේ කියලා වදකයව ගෙන්නලා කියනවා වදකය මේ තාපසයාගේ වම් මත කපපන් කියලා. ඊට පස්සේ වදකයා වම් මත කපනවා. ඊට පස්සේ දැන් ඔබ මොකද කියන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා මහරජ සූපත් වේවා මගේ අත කපුව අය සූපත් වේවා කියලා. හිතන්න බින්නතුනේ දැන් අපිට ඔය වගේ ගැහුවොත් කවුරු හරි මේ කසවින් තරන්න ඕනේ නිකන් ගැහුවොත් බැන්නොත් අපිට කොයිතරම් ආවේගයක් එනවද? හිතන්න වදකයා තමන්ගේ අත කපන කොට කොහොමද කල්පනා කරේ? මහරජ සූපත් වේවා මට මගේ අත කපපු අය සූපත් වේවා කියලා. ඊට පස්සේ රජුරෝ වදකයට නියෝග කරනවා අනිත් අතත් කපපන්. ඉතින් ඒ විදිහට අනිත් අතත් කැපුවා. ලේ වැగిරෙනවා. ලේ විලක දැන් මේ තාපසයා ඉන්නේ. කියනවා මහරජ සූපත් වේවා. මට දඩුවම් කරන අයත් සුවපත් වේවා කියලා. රජතුමාට තවත් තරහයි. ඒ තාම මේ කිසි කලබලයක් නැතුව ඉන්නවා. ඊට පස්සේ රජතුමා කියනවා කකුල් දෙකත් කපලා දාපන් කියලා. කකුල් දෙකත් කපනවා වදකයා. මහරජ සුවපත් වේවා. මගේ අත්පා කපන අයත් සුවපත් වේවා කියලා. ඊට පස්සේ නහයත් කපනවා කන් දෙකත් කපනවා මහරජ සුවපත් වේවා මට දඩුවම් කරන අයත් සුවපත් වේවා කියලා පින්නතුනේ මෙත් සිතම පුරුදු කරනවා කලබල නැහැ ඉවසනවා අන්තිමේදී පින්නතුනේ මොකද වුනේ අර ශාන්තිවාදී තාපසතුමා ඒ ලේ වැగిරෙන කයින් මරණයටපත් හැබැයි කිසිම කලබලයක් නැතුව ඉවසපු මෙත්සිතින් නිසා කොහෙද ගිහිල්ලා ඉපදුනේ?
මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. දැන් බලන්න අපි අවසාන මොහොතේදී අපේ චේතනාව සකස් වෙන්නේ යම් ආකාරයකද පින්නතුනි චුතිසිතට ඒ සිත අකුසලයෙන් නම් තියෙන්නේ. ඒ කියන්නේ ද්වේෂ සහගතව නම් වෛරී සහගතව නම් පරිගන්න චේතනාව නම් තියෙන්නේ. මොකද වෙන්නේ? එහෙනම් චුතිසිත යහපත් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිසන්දි සිතත් මොකද වෙන්නේ? ප්‍රතිසන්දිය සතර අපායේ උපතක් කරා ගෙනියනවා. ඉතින් අර තාපසතුමාගේ ඉවසීම නිසා ඒ තාපසතුමා බ්‍රහ්ම ලෝකයේ ඉපදුනා. කලාබු රජුරන්ට මොකද වුනේ? පින්නතුනේ කලාබු රජුරෝ ඔබ දන්නවා දේවදත්ත යම් ආකාරයකටද පොළොව පලාගෙන ගිහිල්ලා අවීචි මහා නරකාදී ඉපදුනේ යම්සේද කලාබු රජුරෝ ඒ තමන්ගේ උයන් කෙලීද පහුවදා යනකොට ඒ මහ පොළොව දෙබෑ කරගෙන මතුවෙච්ච ගිනි ජාලාව මැද්දේ අවීචි මහා නරකාදී ගිහිල්ලා ඉපදුනා කියලා සඳහන් වෙනවා. එහෙනම් කල්පනා කරන්න ඉවසීමෙන් සැනසීම ලැබෙන විදිහත් ඉවසීම නැතිකොට විඳින්න වෙන දුකත් සිහි කරනකොට එහෙනම් පින්නතුනේ අපිට තේරෙන දෙයක් තමයි ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ කියන කාරණාව ජනවහරේ තියෙන කාරණාව සැබවින්ම සත්‍යයක් නෙවෙයි. සැබවින්ම සත්‍යයක්. ඒ නිසා අපි හැමෝම ජීවිතයට ඉවසීම පුරුදු කරගන්න එක අත්‍යවශ්‍ය කාරණාවක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. විශේෂයෙන්ම සසරෙන් නිදහස් වෙන්න කටයුතු කරන කෙනා, සමාධිය පුරුදු කරන කෙනා, ගුණධර්ම ජීවිතයට දියුණු කරගන්න කැමති කෙනා පින්නතුනේ නිරන්තරයෙන් ඉවසිය යුතු වෙනවා. දැන් අපි මොහොතකට වර්තමාන ලෝකේ සමාජයේ මිනිස්සු කටයුතු කරන ආකාරය දිහා මොහොතකට සිතා බැලුවොත් එහෙම ඔබ හිතන්න දැන් ඔබේ වයසේ තරුණයි අද බයිසිකලයක් හම්බුනහම එහෙම නැත්නම් තරහ ගියහම එහෙම නැත්නම් කාගෙන් හරි මොකක් හරි වචනයක් වැරදි විදිහට තේරුම් අරගෙන කොයි තරම්නම් ආවේගශීලීව ප්‍රකෝපකාරීව හැසිරෙනවා. දැන් බලන්න වර්තමානයේදී සාමාන්‍යයෙන් පින්නතුනේ ලංකාවේ දවසකට බයිසිකල් අනතුරු වලින් හදිසි අනතුරු වලින් දවසකට 10 දෙනෙක්ට වැඩිය තරුණ ජීවිත විනාශ වෙනවා, මරණයටපත් වෙනවා. එයි පින්නතුනි මේකට හේතුවක් ඉවසීමක් නෑ. දැන් බලන්න අපිට සමහර විට කොහේ හරි ගමනක් යන්න අවශ්‍ය වුණොත් එහෙම අපි නීති රීති ගැන හිතනවද? තව කෙනෙක්ගේ ආරක්ෂාව ගැන හිතනවද? නෑ. අපි අඩුතරමේ තමන්ගේ ආරක්ෂාව ගැනවත් හිතන්නේ නැතුව තමයි පින්නතුනි බොහෝ අය තරුණ තරුණියන් විතරක් නෙවෙයි බාල වැඩිහිටි වයස මහලු කිසි ભેදයකින් තොරව බොහෝම ඉවසීමකින් තොරව ප්‍රකෝපකාරී විදිහට ආවේගශීලී විදිහට හැසිරීම නිසා බොහෝ හදිසි අනතුරු වලට මිනිස්සුපත් වෙනවා. ඔබ අපත් හොඳට දැකලා තිබෙනවා. ඉතින් ඒ නිසා මේ සෑම දෙයකටම හේතුව මොකක්ද? පොඩ්ඩක් ඉවසන්න. පොඩ්ඩක් හිතලා බලන්න. ඔන්න ඔබේ යාළුවෙක් ඉන්නවා. මොකක් හරි හේතුවක් නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයකට ඔබ ඒ තමන්ගේ යාළුවට කියනවා ඔහොම කරන්න එපා, පොඩ්ඩක් මේ වෙලාව ඉවසන්න කියනවා. හැබැයි ඒ කෙනා බරපතල විදිහට ඒ ප්‍රශ්نين හිර වෙලා පීඩිත වෙන්නන් ඉන්නේ. ඔබ කොයි තරම් ආදරෙන් කරුණාවෙන් ඒ දේ කරන්න එපා කිව්වත් ඒ කෙනාට ඒක පිළිගන්න හැකියාව කියලා තියෙනවද? නෑ. හේතුව මොකක්ද? ඒ මානසික උද්වේගකාරී ස්වභාවය නිසා, ආවේගය නිසා, පීඩාව නිසා පින්නතුනි ධර්මයේ උනත් පින්නතුනි සංසිඳුණු මනසකට ධර්මයේ වැටහෙනවා මිසක් වික්ෂිප්ත මනසකට මේ ධර්මය අවබෝධ කිරීමේ හැකියාවක් නැහැ.
ඒකයි බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී දේශනා කරන්නේ පින්වත් මහණෙනි මේ ධර්මයේ තිබෙන්නේ සංසිඳුණු සිත් ඇති කෙනාට මිසක් විසිරුණු සිත් ඇති කෙනාට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින්ට මිසක් දුෂ්ප්‍රඥයින්ට නෙවෙයි. මේ ධර්මයේ තියෙන්නේ සත්පුරුෂ මිනිස්සුන්ට මිසක් අසත්පුරුෂ මිනිස්සුන්ට නෙවෙයි. එහෙනම් පින්නතුනි සත්පුරුෂ ධර්මයේ හික්මෙනු කැමති සත්පුරුෂ ශ්‍රාවකයා අනිවාර්යෙන්ම ඉවසීම දියුණු කරගෙන සංසිඳුණු සිතක් ඇතිව නිරන්තරයෙන් වාසය කළ යුතු වෙනවා. අපි තව උදාහරණයක් විදිහට ගමු. ඔන්න පවුලක ස්වාමියාත් බිරිඳත් විවාහ වෙලා තමන්ගේ ස්වාමි පුරුෂයාගේ යම් වචනයක් හේතු කොටගෙන ඒ ස්වාමි දියණිය කල්පනා කළොත් එහෙම මම මෙච්චර වැඩ කරනවා ගෙදර මම මෙච්චර හොඳට සලකනවා මේ අයට මම හොඳට උපකාර කරනවා හැබැයි මේ අයගෙන් මට කිසිම සැනසීමක් නැහැ මට ආදරයක් නැහැ කියලා යම් කෙනෙක් සිතනවා නම් ඒ විදිහටම අපි හිතමු ස්වාමි පුරුෂයාත් ඒ විදිහට හිතනවා නම් මම මේ මිනිස්සයාට මෙච්චර දේවල් කරනවා මම දරුවන්ට මෙච්චර දේවල් කරනවා හැබැයි මම කරන හොඳ දේවල් මෙයට පේන්නේ කියලා දෙන්නම ඉවසීමකින් තොරව කටයුතු කරොත් එහෙනම් මොකද පින්නතුනි වෙන්නේ? දැන් බලන්න අතීතයේ මිනිස්සු කොයිතරම් භෞතික සැප සම්පත් අඩු යුගයක හිටියත් ඒ යුගයේ මිනිස්සුන්ට ජීවිතය තුළ යම් අඩදඹර සිදුවීම් සිදු වුණා. හැබැයි ඒ අය ඒව මොහොතකින් අමතක කරලා සාමාන්‍යයෙන් ජනවහරේ කතාවක් කියමනක් තිබෙනවා බතේ දෙනකන් විතරයි මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ ඊට පස්සේ දෙන්න දෙමහල්ලු සතුටින් සමාදානෙන් වාසය කරනවා හැබැයි අද තත්ත්වය පින්නතුනි ඊට වැඩිය හාත්පසින්ම වෙනස් දැන් ඔබ දැකලා ඇති අද මිනිස්සු ස්වාමියා බිරිඳ පුංචි වචනයකට ඒ වචනයක් අල්ලගෙන සමහරට පුංචි සිද්ධියක් අල්ලගෙන වාද ભેද කරමින් රණ්ඩු සරුවල් වෙමින් අන්තිමේදී ඩිවෝස් වෙන මට්ටමට එහෙම නැත්නම් දික්කසාද වෙන මට්ටමට පෞල් ආරවල් දුරදිග ගිහිල්ලා දරුවන්ගෙන් මෙන් වෙලා ස්වාමියාගෙන් මෙන් වෙලා බිරිඳගෙන් මෙන් වෙලා තමන්ගේ මුළු ජීවිතයම විඳවන මිනිස්සු අද ඕනෑ තරම් සමාජයේ අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ස්වාමියාට තරහ යන මොහොතේදී පින්නතුනි බිරිඳ මොහොතකට ඉවසුවා නම් ඒ ප්‍රශ්නේ එච්චර දුරද යනවද? යන්නේ. බිරිඳට තරහ ගිය අවස්ථාවක ස්වාමියා මොහොතකට ඉවසුවා නම් මේ වෙලාවේදී බිරිඳට තරහ ගිහිලා ඉන්නේ ඒ නිසා මම මේ වෙලාවේදී මග හරින්න ඕනි. මම නිශ්ශබ්ද වෙන්න ඕනි කියලා ඒ නිශ්ශබ්ද වීම මග හැරීම නිවටකමක් විදියට නොසලකා දුරදිග බලලා කරන කටයුත්තක් විදියට සලකලා කටයුතු කරා නම් පින්නතුනි ඒ ප්‍රශ්නය මොහොතකින් විසඳෙන්න තිබිච්ච එකක්. ඔය සෑම ප්‍රශ්නයක් මෙහෙමයි. පින්නතුනි මේ ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ විසඳුමක් නැති. කිසිම ප්‍රශ්නයක් නැහැ විසඳුමක් නැති. සෑම ප්‍රශ්නයකම පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන විසඳුමක් කියනවා. ඒකට හේතුව මොකක්ද? මේ ප්‍රශ්න නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. මේ චිත්තක්ෂණයක ඇතිවන ස්වභාවය ඉවසීම නැතිකම තරහව ද්වේෂය පරිගැනීම එකට එක කිරීම මෙන්න මේ චිත්තක්ෂණයක ඇතිවන සිදුවීමක් මුල් කරගෙන තමයි පින්නතුනි මේ ප්‍රශ්නය දුරදිග යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් හොඳට ඉවසීම පුරුදු කරගත්තොත් එහෙම එයාගේ ජීවිතය බොහෝම සැනසෙල්ලි කිසිම පීඩාවක් නැතුව සතුටින් මේ ජීවිතය දෙවිවරුන් හා එක්ව වාසය කරනවා වගේ ස්වාමියටත් බිරිඳටත් ඒ වගේම දරුවන්ට දෙමව්පියන්ට කිසිම කරදරයකින් බාධාවකින් තොරව සතුටින් වාසය කරන්න පුළුවන් කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි මේ මොහොතේදී අපිට තව සිද්ධියක් මතක් වෙනවා දීගති කෝසල ජාතකය. සමහරට ඔබ අහලා ඇතිනේ
දීඝතිකෝසල ජාතකය කියලා කියන්නේ පෙර ජාතියක බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී බරණැස් නුවර ඒ බරණැස් රජුරුවන්ගේ යටත් විජිතෙහි තිබුණා ප්‍රාන්ත රාජ්‍යයක්. ඒ ප්‍රාන්ත රාජ්‍යයේ රජතුමයි බිසවටයි දාව කුමාරයෙක් ඉපදුණා. ඒ කුමාරයා තමයි කවුද? බෝසතාණන් වහන්සේ. ඉතින් දවසක් මේ බරණැස් රජුරවන්ට ආරංචි වුණා තමන්ගේ ප්‍රාන්ත රාජ්‍යයක ඒ රජුරවන්ට මේ බොහොම ධාර්මිකව රජ කෙරෙන කෙනෙක්. ඒ නිසා ඒ රජුරවන්ව තමන්ට ඕන විදිහට යටත් කරගන්න මේ හරීම පහසුවෙන් පුළුවන් නිසා ඒ අසල්වැසි රාජ්‍යයේ හිටපු බරණැස් රජුරෝ කල්පනා කරනවා මම මේ ප්‍රාන්තය මාගේ යටත් පිළිතේට ගන්න ඕන කියලා. දැන් ඒ වෙනකොට පින්නතුනේ තක්ෂිලාවේ අධ්‍යාපනය සඳහා අර රාජකුමාරයා පිටත් වෙලා ගිහිල්ලා තිබුණේ. ඒකම ඒ යුගයේදී දැන් මේ යුගයේදී කොරෝනා වසංගතය හමුවේ අපි යම්කිසි පීඩාවකට පත් වෙලා තිබෙනවාද? පින්නතුනේ ඒ යුගයේදී තිබුණා එක්තරා වසංගතයක්. ඒ වසංගතය නිසා ඒ ප්‍රාන්ත රාජ්‍යයේ බොහෝ මිනිස්සු පීඩාවට පත් වෙලා මරණයට පත් වෙමින් හිටියේ. ඉතින් මේ බරණැස් රජුරෝ කල්පනා කරනවා මේ වෙලාව තමයි මට මේ රාජ්‍ය අල්ලගන්න හොඳම වෙලාව. ඊට පස්සේ ඒ රජුරෝ බරණැස් රජුරෝ අර ප්‍රාන්ත රාජ්‍ය ආක්‍රමණය කළා. රජුරවන්ට ආරංචිුණා ප්‍රාන්තයේ රජුරවන්ට ආරංචිුණා දැන් බරණැස් රජුරෝ මාගේ රාජ්‍ය අල්ලගන්නයි යන්නේ මට මේ වෙලාවේදී සටන් කරලා මේ දිනන්න බෑ. ඒ නිසා හොඳම වැඩේ මම බිසවත් එක්ක මෙහෙන් පලා යන එකයි කියලා රජුරෝයි බිසවයි බෙස්වලාගෙන ඒ රාජ්‍යයෙන් පලා ගියා. ඉතින් කොහොම හරි ඒ රාජ්‍ය අල්ලගෙන බරණැස් රජුරෝ අඬබෙර ගහලා ඒ රජුරුවන්මයි බිසවයි සොයලා දෙන කෙනෙක්ට සම්පත් දෙනවා කියලා අඬබෙර ගහලා යවලා අන්තිමේදී මිනිස්සු ඒ රජුරුවන්වයි බිසවයි පාවලා දීලා රජුරුවන්ට අල්ලා දුන්නා. කොහොම හරි ඒ කාලේ වෙනකොට පින්නතුනි දිසාපාමක් ආචාර්යවරයාගෙන් තක්ෂිලාවේ අධ්‍යාපනය හදාරලා අර රාජකුමාරයා තමන්ගේ රාජ්‍යයට එන ගමන් හිටියේ. ඒ කුමාරයාට ආරංචි වෙලා තිබුණා තමන්ගේ පියාණන්මයි මෑණියන්මයි බරණැස් රජුරෝ දැන් අල්ලගෙනයි ඉන්නේ. මරන්න ගෙනියන ගමන් ඉන්නේ. ඉතින් මේ කුමාරයා කල්පනා කරනවා මම දැන් ගිහිල්ලා බරණැස් රජුරුවන්ව මේ මරලා මගේ අම්මයි තාත්තයි බේර ගන්නවා කියලා හිතාගෙන ඉක්මනට ආවත් මේ ඒ මරණ දඩුවමට ගෙනියන අම්මයි තාත්තයි බලන්න. ඔහොම යනකොට රජුරෝ දැක්කා ඒ දීඝායු කුමාරයාගේ පිය රජුරෝ දැක්කා දැන් පුතා කලබල වෙලා ආවේගශීලීව තමයි දැන් අපි මරන්න යනවා නිසා බොහොම ආවේගශීලීව තමයි දැන් ඉන්නේ. රජුරෝ දැක්ක දුරදීම පුතා එනවා. හැබැයි වෙන කවුරුවත්ම තාම කුමාරයව දන්නේ නැහැ. මොකද බොහෝ කාලෙකින් කුමාරයා තමන්ගේ රාජ්‍යයට ඇවිල්ලා තිබුණේ නැහැ. ඉතින් රජුරෝ පුතාව දැකපු ගමන් ඇහෙන මානෙට පේන මානෙට එනකොට කෑ ගහලා කිව්වා පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න කියලා. පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න කියලා කිව්වා. දැන් දීඝායු කුමාරයා කල්පනා කරන බොහොම ප්‍රඥාවන්ත කෙනෙක්. බෝසත් අවදී අපේ බෝසතාණන් වහන්සේනේ. ඉතින් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මගේ පියා මේ කියන්නේ මේ වෙලාවේදී කලබල වෙන්න එපා. කලබල වුණොත් ලොකු විනාශයකටපත් වෙන්න වෙනවා. ඒ නිසා ඉවසීමෙන් මම මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ කියලා ඒ අවවාදයේ පිළි අරගෙන බොහොම දුක්මුසු ස්වභාවයෙන් ඒ අම්මවයි තාත්තවයි මරන්න ගෙනියනවා දැකලා බොහොම දුකසේ ආපහු එතනින් පලා ගියා. පලා ගිහිල්ලා දැන් මේ කුමාරයා කල්පනා කරන දීඝායු කුමාරයා කල්පනා කරනවා
මම කොහොමද මගේ අම්මවයි තාත්තවයි මරපු පළිය රජුරුවන්ගෙන් ගන්නේ කියලා කල්පනා කර කර හිටියා. ඊට පස්සේ මෙයාට කල්පනා වුණා මම රාජ්‍ය සභාවෙන් යන්නේ නැතුව සාමාන්‍ය මිනිස්සෙක්ගේ වේශයක් කරගෙන රජුරුවන්ව හම්බෙන්න යනවා. හම්බෙන්න ගිහිල්ලා රජුරුවන් එක්ක හිතවත් වෙනවා. හිතවත් වෙලා මොකද කළේ? අර කුමාරයා රජුරුත් එක්ක බොහෝම හිතයිසීව කටයුතු කළා. පෙන්වුවේ නෑ තමන්ගේ තාත්තව මරපු පළිය ගන්න ඒ වෙලාවේ කල්පනා කරේ නැහැ. රජුරු හිතුවෙත් නෑ තමන්ට මේ තරම් විශ්වාසවන්ත කෙනා තමන්ට කොයි වෙලේකවත් එරෙහි වෙයි කියලා. ඒ නිසා බොහෝම යාළුවෙක් විදිහට තමන්ගේ හොඳම විශ්වාසවන්ත සේවකයා විදිහට අර දීඝායු කුමාරයාව තමන්ගේ විශ්වාසවන්ත සේවකයා විදිහට බඳවගෙන තමන්ගේ රාජ්‍ය සේවයට තමන්ගේ රියදුරා විදිහට කටයුතු කරන්න සැලැස්සුවා. දැන් රජුරු ගමන් බිමන් යන්නේ අශෝක රත් යන්නේ අර දීඝායු කුමාරයාත් එක්ක. හැබැයි කුමාරයා කියලා ඇඟෙව්වේ නැහැ. අන්තිමේදී මොකද වුනේ? දවසක් රජුරු දීඝායු කුමාරයාත් එක්ක යුද්ධයක් සංසිඳවන්න කියලා බොහෝම දුර ප්‍රදේශයකට යනවා. යනකොට දවසක් රැබෝ වුණා. තමන්ගේ රාජ්‍යයට එන්න කාලේ මදි වුණා. ඉතින් අද අපි මේ කැලේම රාත්‍රිය ගත කරමු කියලා රජුරෝ නිින්දට වැටුණා. ඒ වෙලාවේදී පිනතුරු දීඝායු කුමාරයා කල්පනා කළා දැන් තමයි මට හොඳම අවස්ථාව රජුරුවන්ව මරන්න. අම්මවයි තාත්තවයි මරපු පළිය ගන්න දැන් තමයි හොඳම අවස්ථාව කියලා මොකද කළේ? අර දීඝායු කුමාරයා තමන්ගේ කඩුව කොපුවෙන් එළියට ඇදලා රජුරුවන්ව මරන්න කඩුව උස්සනවත් එක්කම තමන්ගේ පිය රජුරෝ තමන්ට දුන්න උපදේශය මතක් වුණා. මොකද්ද කිව්වේ? පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න කිව්වා. ඒ වෙලාවේදී ආයේ කඩුව කොපුවට දාගත්තා. දෙවෙනි වතාවේදී ආයෙ මතක් වෙනවා අනේ මගේ අම්මවයි තාත්තවයි නිස්කාරණේ කිසිම මේ අහිංසක අම්මවයි තාත්තවයි මැරුවේ කිසිම හේතුවක් නැතුවනේ කියලා ආයෙ මේකව මරලා දානවා කියලා කඩුව කොපුවෙන් එළියට ගත්තා. ආයෙ මතක් වෙනවා තාත්තා කියපු දේ පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න. කල්පනා කළා මොන වුණත් තාත්තගේ වචනයට පිටින් ගියේ නැහැ. ඊට පස්සේ ආයෙ කොපුවට කඩුව දාගත්තා. තුන්වෙනි වතාවෙදිත් එහෙම කළා. එක පාටම රජුරු හීනෙන් ගැස්සිලා අවදි වුණා. ඒ එක්කම රජුරුවන්ගේ බෙල්ලට කඩුව තිබ්බා. ඊට පස්සේ කිව්වා මම විශ්වාසවන්තම මගේ සේවකයයි ඔබ. ඇයි ඔබ මට මෙච්චර මිත්‍ර වෙන්දලා ඇයි මේ මාව මරන්න හදන්නේ කියලා කිව්වා. ඊට පස්සේ දීඝායු කුමාරයා කියනවා රජතුමනි මම තමයි දීඝායු කුමාරයා. මගේ අම්මමයි තාත්තවයි ඔබ කිසිම හේතුවක් නැතුව අහිංසක රජ කරපු අම්මමයි තාත්තවයි හිසගසලා මරලා දැම්මා. මට ඕන නම් දැන් ඔබතුමාව මරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි මම මරන්නේ නැහැ මොකද මගේ තාත්තා කිව්වා පුත දීඝායු දුර බලන්න ළඟ නොබලන්න කියලා. ඊට පස්සේ රජුරුවන් බොහෝම බෙවුලලා ගිහිල්ලා තැති අරගෙන කියනවා අනේ කුමාරයාණෙනි මට සමා වෙන්න. අනේ කුමාරයාණෙනි මට සමා වෙන්න මගේ අතින් එහෙම වරදක් වුණා මට සමා වෙන්න කියලා මට අබේ දාණය දෙන්න කිව්වා. ඊට පස්සේ කිව්වා කුමාරයා රජතුමනි මම ඔබට අබේ දාණය දෙනවා. ඊට පස්සේ රජුරෝ ඒ කුමාරයාත් එක්ක මාලිගාවට ගිහිල්ලා රජමාලිගාවට ගිහිල්ලා ඒ කුමාරයාගේ ඉවසීම ගැන ප්‍රශංසා කරලා තමන්ගේ අම්මවයි තාත්තවයි මරද්දි ඒ තරම් ඉවසීමෙන් තමන්ට අබේදානි දුන්නු එක ගැන සතුටු වෙලා ඒ බර්ණස් රජුරුවන්ගේ එකම දියණිය විවාහ කරලා දීලා ඒ බර්ණස් රාජ්‍යෙම දීඝායු කුමාරයාට ලබා දීලා රජකමට පත් කරලා අභිෂේක කළා. බලන්න පින්තුනි පොඩ්ඩක් ඉවසපු නිසා ඒ මුළු රාජ්‍යෙම
තමන්ගේ අනසකට ගන්නට ඒ දීඝායු කුමාරයාට අවස්ථාව සැලසුණා. එදා ඒ ඉවසීම නොකළා නම් තමනුත් විනාශයටපත් වෙනවා, දෙමව්පියන් මගින් තමන්ගේ ජීවිතයත් විනාශ වෙනවා. ඒ නිසා කල්පනා කරන්න, ඉවසී පොඩ්ඩක් ඉවසුවොත් අපිට රටක් රාජ්‍යයක් ලැබුණා හා සමාන ලොකු නිදහසක්, ප්‍රීතියක්, සතුටක් අපේ ජීවිතවල ඇති කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ නිසා අද වර්තමාන ලෝකයේ අපි හැමදෙනාම පොඩ්ඩක් ඉවසුවා නම් අපේ ජීවිතවලට ඇතිවන්නා වූ සහනයත් එක්ක මේ ලෝකේ යුද්ධයක් කියලා දෙයක් හිතන්නවත් හම්බෙන්නේ නැහැ. අඹමල් රේණුක යුද්ධයක් ඇති වෙන්න දෙයක් නැහැ. පවුලක කිසිම ආකාරයක ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙන්නේ නැහැ. තරුණ ජීවිත නිකරුණේ අකලට පරවෙන්නේ නැහැ. එහෙනම් බලන්න, ඉවසීම කියන පරම තපස නිසා, උතුම් පාරමිතා ධර්මයේ නිසා සසර නිදහස් වීම පිණිස ප්‍රඥාව වනසා ගන්නේ නැතිව ප්‍රඥාවෙන් ධර්මයේ දෙස බලලා ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න කොයි තරම්නම් ඉවසීම උපකාරී වෙනවද? ඒ නිසා පින්නතුනි, අපේ ජීවිතවලත් යම් යම් අවස්ථාවලදී ආවේගකාරී සිතුවිලිත් එක්ක ප්‍රකෝපකාරී විදිහට හැසිරෙන්න අපේ ජීවිත තුලත් ඉඩක් තිබෙනවා. මොකද කෙලෙස් සහිත සත්වයාට පින්නතුනි මේකෙන් ගැලවෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඉවසීම කියලා කියන්නේ සත්පුරුෂයන්ගේ ධර්මයක්. සත්පුරුෂ ධර්මයක්. සත්පුරුෂයා තමයි සසර නිදහස් වෙන්න සුදුසුකම් ලබන්නේ. එහෙනම් තෙරක් නොපෙනෙන සසරේ ඒ සසර කතර නිදහස් වෙන්න තිබෙන පරම ගම්බීර වූ ධර්මයක් තමයි මෙන්න මේ ඉවසීම කියලා කියන්නේ. පින්නතුනි, තව මේකට තිබෙන ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍රයේදී දේශනා කළා. කකචූපම අවවාදය කියලා කියන්නේ පින්නතුනි, බුදුරජාණන් වහන්සේ විසින් තමන්ගේ ශ්‍රාවකයින්ට දුන්නු බලවත් වූ ආදර්ශමත් උපදේශයක්, අනුශාසනාවක්. ඒ තමයි, ඔබ දන්නවා ඉස්සර ලොකු ඔය මේ ගස් ඉරනකොට දෙපැත්ත කැපෙන කීයතකින් මේ දෙපැත්තට ඉරනවා නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, යම් පුද්ගලයෙක් ඔබව දෙපැත්ත කැපෙන කීයතකින් දෙපැත්තට ඔබේ ශරීරය කපනකොට ඒ තමන්ගේ ශරීරයේ කපන අය කෙරෙහි ද්වේෂසිතක් ඇති කරගන්නේ නැතුව ඒ අයටත් මෙත්සිතින් යුතුව ඔබ වාසය කරනවාද? ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියනවා. හැබැයි යම් කෙනෙක් තමන්ගේ ශරීරයේ දෙපැත්ත කැපෙන කීයතකින් ඉරණකොට පවා ඒ තමන්ගේ ශරීරයේ කපන අය කෙරෙහි ද්වේෂසිතක් ඇති කරගන්නවා නම් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් නෙමෙයි කියනවා. තථාගත අවවාදයේ පිළිගන්න කෙනෙක් නෙමෙයි කියනවා. එහෙනම් බලන්න පින්නතුනි, එච්චර ලොකු අවවාදයක්, එච්චර ලොකු ඉවසීමක් අපිට කරන්න කියන්නේ කුමක් පිණිසද? මේ භයානක සසරෙන් නිදහස් වීම පිණිස. දැන් බලන්න, අපි යුක්තිය කියලා හිතාගෙන, සාධාරණ වෙනුවෙන් කියලා හිතාගෙන අපි කොයිතරම්නම් කලබලකාරී විදිහට සමහර වෙලාවට කල්පනා කරනවා. මේ අපට අසාධාරණ වුණා, අපේ ජාතියට අසාධාරණ වුණා, අපේ ආගමට අසාධාරණ වුණා, අපේ මිනිස්සුන්ට අසාධාරණ වුණා කියලා හිතලා අපි කොයිතරම්නම් සමහර වෙලාවල් වලට ඉවසීමෙන් තොරව හදිසි තීරණ වලට එළඹිලා කොයිතරම් අර්බුද හදා ගන්නවද? එහෙනම් පින්නතුනි, මේ සියලුම අර්බුදකාරී ප්‍රශ්න වලට විසඳුම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඉවසීම. ඉවසීම තියෙන තැන නිදහස තියෙනවා.
සතුට තියෙනවා. සැනසීම තිබෙනවා. සංසිඳීම තියෙනවා. සත්පුරුෂයන්ගේ එක්වීම තිබෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙනවා. එහෙනම් සත්පුරුෂ ධර්මයක හික්මෙන්න කැමැති ඔබ සියලු දෙනාටම අපට ඒ පරම ගම්බීර වූ අවවාදයේ ඉවසීමේ අවවාදයේ ඉවසීමේ පාරමිතාව මුදුන්පත් කරගන්නට අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් කල්පනා කරගන්න ඉවසීම කියන්නේ මේ තරම් වැදගත් දෙයක් නම් ඇත්තටම අපි ඉවසනවාද? අධ්‍යාපනය හදාරන දරුවෙක් ගැන හිතන්න. ඒ අයට ඉවසන්ට පුළුවන්ද? ඉස්කෝලවලදී සමහර විට ගුරුවරුන් අවවාදයක් දුන්නොත් එහෙම ඒ අවවාදයට කිපිලා ඒ ගුරුවරුන්ට එරෙහි වෙන දරුවන් සිටින යුගයක ඉවසීම ගැන කෙසේනම් කතා කරන්නද? ඊළඟට තමන්ගේ අම්මා තාත්තා තමන්ව බොහෝ කාලයක් දුක් මහන්සි වෙලා පෝෂණය කරලා ඒ අය යම් අවවාදයක් දෙනකොට ඒ කෙරෙහි උරණ වෙලා ඒ අයට විරුද්ධව තමන්ගේ සිතින් කයින් වචනයෙන් කොයි තරම්නම් අකුසල කරගන්නවද? ඊළඟට සමාජයේ ජීවත් වෙනකොට තමන් රැකියාව කරනකොට රැකියා කරන ආයතනයේ නොයෙකුත් ප්‍රශ්න නිසා පුංචි පුංචි හේතු හදාගෙන කොයි තරම්නම් අර්බුද මවා ගන්නවද? ඇති කරනවද? මේ පුංචි පොඩ්ඩක් ඉවසන්ට නොහැකි නිසා කොයි තරම්නම් ජීවිතේ අපි විඳවනවා? කොයි තරම්නම් අකුසල් කරගන්නවද? ඒ නිසා පින්තුනි ඉවසීම කියලා කියන්නේ ලොකු කුඩා බාල මහලු වැඩිහිටි සියලු දෙනාටම ගොඩාක් වටින උතුම් ගුණධර්මයක්. ඉතින් ඒ නිසා අද දවසේදී මේ පින්වත් හැම දෙනාටම මේ ඉවසීමේ ගුණය හදාගෙන තමන්ගේ ජීවිතවලට ඉවසීම පුරුදු කරගෙන අපගේ බුදුරජාණන් වහන්සේ චින්චා මානවිකාව කිසිම හේතුවක් නැතුව බොරුවට අපවාද කරනකොට ඒ වෙලාවේදී ඉවසුවේ නැද්ද? ඉවසුවා. සුන්දරී කියන නගර ශෝභනීය බුදුරජාණන් වහන්සේ විසින් මරා දැමුවා, දූෂණය කරලා මරා දැමුවා කියලා අන්‍යාගමිකයෝ උපවාස කරනකොට බුදුරජාණන් වහන්සේ ඉවසුවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ පවා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි මේ නොකල වරදකට තථාගතයන් වහන්සේ අපහාස විඳින්නේ? අපි වෙනත් තැනකට පිටත් වෙමු කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ආනන්ද අපි යන තැනත් අපිට මේ වගේ දෙයක් සිද්ධ වුණොත් අපි කොහාටද යන්නේ? එහෙමත් වෙන තැනට එහෙදිත් එහෙමනොත් එහෙනම් ආනන්ද මේක තැන වෙනස් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඔය ප්‍රශ්නේ දවස් 7යි තියෙන්නේ. ඊට පස්සේ ඕක අවබෝධ කරගෙන ওই ප්‍රශ්නේ निराකරණය වෙනවා. එතකන් ඉවසමු කිව්වා. එහෙනම් බලන්න පිටුතුනි බුදුවරු දිවසනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට අපි කොච්චරනම් ඉවසන්න ඕනද? ඉවසන තැන සුන්දර පරිසරයක් ගොඩ නැගිනවා. ඉවසන තැන සොඳුරු මල්යහනක් වගේ සැරසෙනවා. එයි පිනතුනි ඉවසන දනා රුපු යුද්ධයට ජයකොඩිය. ඉවසීමම තමයි යුද්ධයෙන් ජය ගන්න තියෙන එකම ක්‍රමය. එහෙනම් කල්පනා කරගන්න අපේ ජීවිතවලට මෙන්න මේ ඉවසීමේ ගුණය පුරුදු කරගෙන මේ මැරෙමින් නිපදෙමින් යන භයානක සසරේ අනතුරේ කවදානම් හෝ දවසක මේ සසරෙන් නිදහස් වෙන්න අපි උත්සාහ කරනවා නම්
සාධාරණීය අසාධාරණීය සොයන්නේ නැතිව, යුක්ති අයුක්ති ගැන හොයන්නේ නැතුව යම් මොහොතක ඒ ප්‍රශ්නයක් එන වෙලාවේදී මොහොතක් ඉවසුවා නම් අපි හැමෝටම මේ සසරෙන් නිදහස් වීමේ දුර්ලභ වාසනාව උදා කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් මීට වැඩි අපි අනුශාසනාව දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කල්පනා කරගන්න අද වටිනා ධර්ම කාරණාවක් මේ පින්වත් හැම දිනාටම ඉගෙන ගන්නට ලැබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම අනුශාසනාවක් වන කාන්ති පරමන් තපෝ තිතික්කා කියන උතුම් බුදු ගුණය, ඉවසීම තමයි පරම තපස කියන උතුම් ගුණය සිහිපත් කරගෙන ප්‍රායෝගිකව අපේ ජීවිත ඉවසීමෙන් ගොඩනගාගෙන, ඉවසීම පුරුදු පුහුණු කරගෙන අපි හැමෝම එක මවකගේ දරුවන්සේ සතුටින් සමගියෙන් ඉවසීමෙන් කටයුතු කරමු කියන උදාර ඉල්ලීම මතක් කරමින් අද දවසේදී අපගේ දේශනාවමින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කල්පනා කරගන්න අද මේ පින්කමේ මාර්තු මාස ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ JAM මලින්ද ජයකොඩේ මහත්මයා, මහත්මිය, ඒ වගේම පවුලේ දරුවන් සියලු දෙනාම, ඒ වගේම මේ වැඩසටහන බොහෝ කාලයක් මුළුල්ලේ ඊ타ත්ම වටිනා වැඩසටහන් රාශියක් සංවිධානය කරමින් හිලාවතරණීය තරුණ සමූහය විසින් කරන්නා වූ මේ මහඟු සත්කාර්යය අපේ ඊ타ත්ම සතුටින් යුතුව සිහිපත් කරනවා. ඒ දරුවන්ගේ ඒ සියලු සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් පැමුණවීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් උපකාර වේවා. ඒ වගේම පින් කැමති සියලු දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙත්වා. පිනෙන් සතුටු වන සියලු දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආශිර්වාදය මේ පින්වත් හැම දිනාටම සලසා දෙත්වා. ඒ සියලු දෙවිවරුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන JAM මලින්ද මහත්මයාගේ මීට වසරකට පමණ ඉහතදී පරලෝසපත් JA ජයසිංහ පියාණන්ටත්, ඒ වගේම DE සමරසිංහ හාමිනේ, ඒ නන්දම්මා ඇතුළු නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හිලාවතරණීය තරුණ සමූහයේ ඒ පින්වත් දරුවන් සියලු දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ මේ පින්වත් හැම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සසර දුකින් නිදහස් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම අරමුණු විදියට සඳහන් කරලා තිබෙනවා හිලාවතරණීය තරුණ සමූහයේ සියලු දෙනාටම ධර්මදේශක ස්වාමීන් වහන්සේටත් සෙත්පතන්ට. ඉතින් අද දවසේදී මේ පින්වත් හැම දෙනාම රැස් කරන්නට යෙදුණු සීල පුණ්‍යයන්, සීල පින්වල පුණ්‍යානුභව බලයෙන්, දෙවියන්ගේ දේවානුභව බලයෙන්, තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් හිලාවතරණීය තරුණ සමූහයේ දරුවන් සියලු දෙනාටම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ වගේ වටිනා පින්කම් ඉදිරියට කිසිම කරදරයකින් බාධාකින් තොරව කරගන්නට මේ පින්වත් දරුවන් සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාද බලයෙන් සිතක් ශාන්තියක්, සැනසීමක් උදා වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සෑම සියලු දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පින්වත් හැම දෙනාම කරන කියන සියලු ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. යම් කිසි අපලෝපද්‍රව, දුක් පීඩා, අමනුෂ්‍ය පීඩා එත්නම් සියල්ල දුරු වේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ සැලසේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ සැලසේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. සුවසේ පින්දහම් රැස් කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා සාදු කියන්න.
සියලු දෙනාටම සිතක් ශාන්තියක් සැලසේවා කියන මෙත්තුමිතු ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීනිස්ස නිච්ඡන් මද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. आलुको उदपाजी